නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිත කාසිරය උතුම් සදහම් සාකච්ඡාව අදත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සවන් දීමේ අපේක්ෂාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උදාාර ප්‍රසාද සිත ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් පින්වන්ත ඔබ හැමදෙනාම ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය අභියස කියලා අපි දන්නවා. ඉතින් හැමදෙනාම ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා පිළිගන්නවා. අදත් අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමෙද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න අඹරුක් සෙවන පානම බටහිර පානම පොතුවිල් හරහා යන ලිපිනේ පදිංචිව සිට මීට වසර 14කට පමණ පෙර මිය පරලෝ යන්නට යෙදුන මුදලිහාමි රන්නකප්පු පින්වන්ත ස්වාමි පුරුෂයා සහ පානව පදිංචිව සිට මීට වසර 3කට පමණ පෙර මිය පරලොව ගිය එස් සුදුමැණිකා පින්වන්ත සහෝදරියට ඒ වගේම එස් රන්නකප්පු සහෝදරයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් අඹරුක් සෙවන පානම බටහිර පානම පොතුවිල් හරහා යන ලිපිනේ පදිංචි සුදුබණ්ඩා කාන්ති මෑණියන් ඇතුළු පින්වන්ත දූ දරුවන් පිරිස සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල අද දවසේ සදහම් සාකච්ඡාව පිණිස අපේ අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අප උදෙසා ඔබ වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දවස් ටිකේ කතා කරමින් හිටියේ මේ බුදුරජාණන් වහන්සේගේ සිතේ පෙරණැගුණු උදාර ඥාන සම්පatti දෙකක් විදහා දක්වන ලස්සන දේශනාවක්. එහෙමයි. එකක් තමයි බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා. එතකොට මේ කෙනෙක් යම් ක්‍රියාවක් කළාට පස්සේ ඒ ක්‍රියාවට විපාක ලැබෙන ආකාරය කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒක එක හැකියාවක්. එතකොට හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ විපාක විඳින ජීවිතය මොකද්ද? කුමන නමින්ද උපදින්නේ? දැන් බලන්න අපේ දීපංකර රහත් සම්බුදුරජාණන් වහන්සේ. එදා එතකොට ගෞතම නමින් සම්බුදු වෙනවා කියලා ඔක්කාක වංශයේ ඉපදිලා එහෙමයි ස්වාමීනි. අසවල් කාලෙට අසවල් නමින් ඉපදිලා ගෞතම නමින් ඉපදිලා අරහත් සම්බුදු බවට පත් වෙනවා කියලා අනාගතයේ සම්පූර්ණයෙන්ම අනාගතය සම්පූර්ණ දැක්ක. එහෙමයි. හරි පුදුම විශ්මිත හැකියාවක්. එහෙමයි. එතනට ශ්‍රද්ධාවටයි එන්න ඕන මේක සත්‍යයක් කියලා. ස්වාමීනි සම්බුද්ධත්වේ නම් සම්බුදුරජාණන් වහන්සේ නම් ඉච්ඡර හැකියාවක් අරහත් සම්බුදුරජාණන් වහන්සේ නමකට තියෙනවා. ඒ හැකියාව මත පිහිටා යම් බණපදයක් දේශනා කළාද ඒක සත්‍යයක්මයි. ඒ හැකියාවන් මත පිහිටලා යම් භාග්‍යතුන් දේශනා කළා මෙන්න මේක හිතන්න මේ විදියට රාගය දුරු වෙනවා කියලා සරුවච්චා ඥාණයෙන් දැකලා දේශනා කරා නම් අපිට ඒක ඒ විදියට හිතනව ඇරෙන්න ඒක වෙන්නේ කොහොමද කියලා හිතා ඉන්නවනම් ඒක අඥානකම. එහෙමයි.
ඒ කෙනාට මේ ධර්ම මාර්ගය යන්න බෑ. ඕක විතරක් පුරුදු කළාට මදි කියනවා නම් ධර්ම මාර්ගය යන්න බෑ යාට. එහෙමයි. සර්වඥතා ඥානින් දසබල ඥානින් විසරද ඥානින් පිළිලා දේශනා කළා නම් අසුබය පුරුදු කරනකොට මෙන්න මෙහෙම වෙනවා කියලා ඒක ඒ විදියටම වෙනවා. මෛත්‍රිය වඩනකොට මේ කෙලෙස් මෙහෙම දුරු වෙනවා කියලා දේශනා කළා නම් ඒක ඒ විදියටම වෙනවා. බුදුගුණ සිහි කරනකොට අනුස්සති සිහි කරනකොට සතර බ්‍රහ්ම විහරණ සිහි කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ අයුරින් විමසන්න පින්වත් මහන්නේ කෙලෙස් දුරු වෙනවා කියලා දේශනා කළා නම් ඒකේ අයුරින්ම වෙනවා. ඒක විශිෂ්ට ඥාණයෙන් දැකලායි දේශනා කරේ. තමන්ට සිහි කරගන්න බැරි නම් ඒක තමන්ගේ මේ මෙන්ටල් ප්‍රශ්නයක්. ඒක මෙන්ටල් ප්‍රශ්න විතර දැනගත්තට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට හානියක් කරගන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒක තමන්ගේ මොකද්ද මනසේ තියෙන දුර්වලතාවයක් තමන්ට ඒක කරගන්න බැරි නම. නමුත් ඒක ඒ අයුරින් සිද්ධ වෙනවා එච්චරයි. සතිපට්ඨානේ යම් අරමුණක් සිහි කරනකොට ඒ හැම ආනාපාන සතියේ ඉවරච්ච ගමම තියෙනවා මේකේ මේ විදියට ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඒක කියන්නේ ශ්‍රද්ධාව ඇතිවීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාට තමයි මේ අරවනේ මේවනේ මේවා තුන්ඩු කෑලි බෙහෙත් තුන්ඩු කෑලි කතා නෑ එතකොට. එහෙන් පහරක පව් කරගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ඔකේ අර්ථ දැනගන්න අභිධර්මයේ කියවන්න ඕන ඒ ප්‍රශ්නේ යාට. එහෙමයි. එයා මාර්ගය පුරුදු කරනවා. එහෙමයි. එච්චරයි. අද එතකොට මේ කියා ගන්න කට්ටිය කොච්චර නින්දාවක්ද කරන්නේ. එහෙමයි. පුදුම දෙයක් කරගන්න නින්දාව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ පව් කරගන්නවා කියලා. ස්වාමීනි එකම එක සම්බුදු වදනකුත් මොනතරම් මහාර්ග වන අතරේ ඒ සම්බුදු වදන උදෙසා කෙනෙක් නොදැනීම නිසා ගරහ කරගත්තොත් මොනතරම් විපත්තියක්. විශාල විපතක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒක ලීසි පාසි විපතක් නෙමෙයි. එහෙමයි. මහා හොරෙක්වත් කරන්න දෙයක් එයා කරගන්නේ. එහෙයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙයි. හොරෙක් මේ ලෝකෙට කරන විනාශي පොඩි විනාශයක්. පාතාල විසින් කරන විනාශي පොඩි විනාශයක්. 30 අවුරුද්දක යුද්ධයෙන් වෙච්ච විනාශي පොඩි එකක් කුමක් එක බලනකොටද? බුදුරජාණන් දේශනා කරපු දහම ඔක ඔය අයුරින් මම පුරුදු කළාට හරියන්නේ නැහැ කියනවනම් අන්න ඒක අර සියල්ලට වඩා මහා සාපයක්. එහෙමයි. සාපයක් ඒක. දැන් බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ දැන් කාලේ ඉඳලම ওই විදිහට තමයි ධර්මයට පහර වදින්න ශාසනයට පහර වදින්න ක්‍රමීට. එහෙමයි. සැක උපද්දන. මේක පළවෙනි සිද්ධිය ඔක තමයි. දුස්සීල කරවන්න අරමුණු දීලා එතනින් යම් පිරිසක් ගන්නවා. එහෙමයි. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ යම් ප්‍රතිපදාවක් දේශනා කළාදී ප්‍රතිපදාවට සැක උපද්දන එක තමයි ඊළඟට කරන්නේ. එහෙමයි. ප්‍රතිපදාවට සැකයි පැද්දුව කියන්නේ මිනිස්යා මුලාව. එහෙමයි ස්වාමීනි. ඊතර සීලයට සැක උපද්දනවා, ඉන්ද්‍රිය දමනයට සැක උපද්දනවා, ආහාරයේ මාත්‍රාවට සැක උපද්දනවා නම් යෝනිසෝ මනසිකාරයට සැක උපද්දනවා නම් ඕක මදි කියනවනේ දැන් කට්ටිය. එහෙමයි. සැකනේ උපද්දන්නේ මදි කියලා. කොහොමද ඒ කරන තථාගත ඥානයන්ට කරන මොන කොතන පිහිටලාද ඒ කියන්නේ? මේ අවුරුදු 5ක් සිල් දැකලා නැහැ සමහර විට. එහෙමයි ස්වාමීනි. පොඩි කාලයසේ උපරිම ඉතින් අවුරුදු දැන් මේ ජීවිතේ වයසට ගිහිලා පොතක් ලිව්වනම් ඒ අවුරුදු 50 සිල් දැකලා තියෙන්නේ. එහෙමයි. ඒතර එයාගේ අවුරුදු 50 සීලය ඇති කරගත් දේ මොකද්ද? බුද්ධ දේශනාවට සැක උපදින එක විතරයි. එහිමද බුදු කෙනෙක් අසංකේය කල්ප ගාන පෙරම් පුරාගෙන සර්වඥතා ඥානෙ උපදව ගන්නවා කියන එක. අද මෙයාට ලොකු මොකද්ද එතකොට මේ? මෙයාට ලොකු මොකද්ද එතකොට? හරි පුදුමයි නේද එතකොට? ධර්මපාලතුමා ඉන්න කාලේ නින්දා අපහාස කොච්චරද? දැන් අද නම් ඉතින් මේ ලොකු පින්කම් තියලා අනුමෝදන් කරයි. අද හිටියනම් එහෙම කට්ටිය. එහෙමයි ස්වාමීනි. අන්න ඒ වගේ මේ. එහෙමයි. ඒ වගේ එකක් තියෙන ලංකාවේ හරියට තියෙන ඕකනේ. මොකද්ද? මැරුණට පස්සේ නම් ඕන දෙයක් පින්කම්. මැරුණට පස්සේ අනුමෝදන ඕන දෙයක් ඉන්නකන් නැහැ. එහෙමයි. ඉන්නකන් මේ තුට්ටුවකට ගණන් ගන්නෑ. ඉන්නකන් නිඳා කරනවා, අපහාස කරනවා, අවලාද කරනවා. නැති වුණාට පස්සේ ඒ කට්ටිය පොලිමට. එහෙමයි. ඒක නේද කරන්නේ? පුදුම භයානක දෙයක් නේ. එහෙමයි. ඉතින් මේ අපි මේ දවස්වල ඒ බුදුරජාණන් වහන්සේ එකක් තමයි මොකද කර්මයයි විපාකයයි හරි පුදුම ආශ්චර්ය විදියට
බුදුරජාණන් වහන්සේට දැකීමේ මහා ඥානයක් තිබුණා. ඊළඟ තමයි හරි ආශ්චර්යයි ඒ සත්වයා ඒ ආයුරින් උපද්දන්න හේතු වෙන්නේ පෙර ජීවිතේ ඒ සත්වයාම කයින් වචනින් මනසින් කරපු ප්‍රතිපදාවක් නිසාය. අන්නේ සබ්බත් ගාමිනී පටිපදා. සියලු අයුරින්ම ඒ සත්වයා ඒ තැන් වලට යොමු කරන ප්‍රතිපදා තථාගතයන් වහන්සේ වෙනම නයික් වෙන්න හේතුව, පිඹුරෙක් වෙන්න හේතුව, තේරෙනවනේ මුගටියෙක් වෙන්න හේතුව, මිනිසෙක් වෙන්න හේතුව, මිනිසෙක් කැත වුණා නම් ඒකට ප්‍රතිපදාව, ලස්සන වුණා නම් ප්‍රතිපදාව, ලක්ෂරි වුණා නම් ඒකට ප්‍රතිපදාව, දුගී දුප්පත් වුණා නම් ඒකට ප්‍රතිපදාව, ප්‍රඥාවන්ත වුණා නම් ඒකට ප්‍රතිපදාව, දුෂ්ප්‍රඥ වුණා නම් ඒකට ප්‍රතිපදාව හැම එකක්ම. එහෙමයි ස්වාමීනි. නිරයන් අතරත් විවිධත්වයක් තියෙනවා. ඒ සෑම විවිධත්වයකටම හේතුව. අසුර ලෝකය කියලා එකක් තියෙනවා, නාග ලෝකය කියලා එකක් තියෙනවා, ගුරු ලෝකය කියලා එකක් තියෙනවා. සෑම දෙයකටම විවිධත්වයට හේතුව ප්‍රතිපදා. එහෙමයි. වෙන අයුරින් දකින්න පුළුවන්. ස්වාමීනි මෙතරම්ම වූ ඥාන සම්පත්තිය. මෙතරම් පරිපූර්ණ ඥාන සම්පත්තියක් අහෝ වසරේ වෙන කිසි කෙනෙකුට පිහිටන්නේ නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට ඇරි. ස්වාමීනි මේ මොහොතේ ඥාන සම්පත්තිය ලෝකයට දැල්විලා තියනවා නේද ස්වාමීනි? ඒක නෙන්න. ධර්මී ඒ ඥාන සම්පත්තියෙන් මේ උත්සාහ කරනවා අනිත් අයගේ සිත් සතන් තුලත් ඒ ආලෝකය දල්වන්න. එහෙමයි. ඒ අය මේ දල්ව ගනීද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. එහෙමයි. එහෙම නේද? එහෙයි. අන්න ඒකේ වැඩි තමන් ඉතින් අර දල්ව ගත්තේ නැත්තොත් තමන්ටම තමයි ඉතින් මේක. මේක විශාල ඉතින් සමහර අයගේ નિરાයාසයෙන් හිත පහදින්නේ නැහැ, විශ්වාසය ඇති වෙන්නේ නැහැ. ඒක සිත්තල සංසාරේ මොකක් හරි කරගත්තු දෝෂයක්. එහෙමයි ස්වාමීනි. අහල ඉවරලා සෑහෙන නැවත කල්පනා කර කියෝ හිතා ඉන්නකොට තමයි මේ ශ්‍රද්ධාව ජනිත කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමන්ම කරගත්තු යම් දෝෂ සංසාරේ. ඒතර මේ දෙන්නටත් මෙතන අපි මොකද්ද මේ කුක්කුරවති සූත්‍රයේ ලස්සන කාරණාවක් ඉස්මතු වුණා. මේ පුන්නයි සේනියයි කියලා දෙන්නේ ගෞරුතයයි සුනකරුතයයි සමාදම් වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අපි මෙහිම වෘතය සමාදම් වෙලා ඉන්නේ. අපි මරණින් මත්තේ කොහේ යයිද? ඒතර අපි දැන් දේශනා දෙකක් ඔස්සේ ඒක විස්තර කළා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා. ඉතින් ගෞරුතේ බොහෝ කලක් ගවයෙක් විදිහට හැසිරුණා නම් මරණින් මත්තේ ගවයන්ගේ ලෝකේ. සුනකයෙක් විදිහට හැසිරුණා නම් මරණින් මත්තේ සුනකයෙක්. පැහැදිලි. ඊට පස්සේ දේශනා කළා ඒක ඒ වැරදි දෙයක් සමාදම් වෙලා ඉඳගෙන සුගතිය යනවා කියලා හිතුවොත් ඒක වැරදි දෘෂ්ටියක්. උන වැරදි දෘෂ්ටිය කියන එක හරිය ලස්සන තේරුම් ගන්න පුළුවන් තැනක් මෙතන. එහෙමයි. පුරුදු කරන්නේ වැරදි දෙයක්, හිතන්නේ වැරදි දෙයක්. මේකෙන් මෙහෙම වෙනවා මේ හිතන අදහස වැරදි නම් මම ඒකට කියන වැරදි දෘෂ්ටිය. ඒ හින්දා තමන්ගේ හිත තුළ තමන් යම් පටු තමන්ගේ ඇස් දෙකෙන් දැකලවත් දැන් අප මහා කම විමංග සූත්‍රය කතා කරේ අර එහෙමයි. සමාධියක් ඇති කරගෙන පුංචි දිවසක් පිරිසිදු කරගෙනවත් කවදාවත් නිෂ්ඨාවකට එන්න එපා කිව්ව මේක මේ අයුරින්ම වෙනවා වෙන අයුරකින් වෙන්නේ නැහැ කියලා දෘෂ්ටිගත වෙනවා හිත. එහෙමයි ස්වාමීනි. සමාධියක් උපදවගෙන ඒ ඇති කරගත්තු පුංචි අත්දැකීමෙනුත් නිෂ්ඨාවට හිතපත් කරගත්තොත් යම් අදහසක් මුල් කරගෙන දෘෂ්ටිගත වෙනව නම් අපි කොච්චර සැලකිලිමත් වෙනවද? එහෙමයි ස්වාමීනි. කොච්චර සැලකිලිමත් වෙනවද? ස්වාමීනි සමාධියකින් හෝ යම් කාරණාව දකින්න එක අනෙකක්. ඒ නම ස්වාමීනි මේ මෙසේ නිසා වෙනවා කියලා දෘෂ්ටියට ඒක නිරේට යන්න හේතුව. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න අද වර්තමානයේ හරියට ගරහන ඕනේ ඔය භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාව තියෙන එකට හරියට ගරහන ඕනේ. නින්දා පහස කරනවා. එහෙමයි. දැන් ඔය මේ සේරුවිල මංගල සෑය ඔය පළවැල පූජාවට හරියට ගරහෙව්වා. එහෙමයි. ඒ විවිධ කරන පින්කම් වලට හරියට ගරහෙව්වා. එතකොට බලන්න ඒතර ඒගොල්ලෝ කියන්නේ සමායි ගරහන අයගේ කීක අදහසක් තමයි ඔయిత වඩා හොඳ නැද්ද ඕක නැති බැරි මිනිස්සුන්ට දුන්නා කියලා. එහෙමයි. ඒතර නැති බැරි මිනිස්සු ටිකත් මේ මොකක්ද ඒකට කියන්නේ මේගොල්ලොත් ලස්සනට අප් වෙලා එනවා. ඒක තමයි කියලා ඉවරලා. ඒගොල්ලොත් අනුමෝදන් වෙනවා. එහෙමයි ස්වාමී. ඒතර මොකද බලන්නේ එතකොට ඒකට හේතුව දැන් බලමු මේ සෑයක් මේ ගඩොල් වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ පළවෙල කවුරුත් අනුභව කරන්නේ නැහැ නේ. මොන ඒගොල්ලෝ තීරණේ නේද. නමුත් අර මිනිස්සුන්ට දීලා කෑවොත් මේ මිනිස්සු දවසක් ජීවත් වෙනවනේ. එහෙමයි. ඒතර මේ මිනිස්සු දවසක් ජීවත් වෙනවා මෙයාගේ ඒතර මෙයා මේක දෙතෙන්ට එන්නේ ඇස් දෙකෙන් පේන ලෝකේ ග්‍රහණය කරගෙන. එයා හිතුනේ අමුතු ඥානයක් කියලා. එහෙමයි ස්වාමීනි. තමයි මේ අසත්පුරුෂ බවට වැරදිත් තැන එතන තමයි. එහෙමයි ස්වාමීනි. හිතුනේ යාට දැන් අමුතු ඥානයක් අනිත් අයට ඒක නැහැ.
ඒතර යාර කල්පනා කරපු පටු අත්දැකීම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පහර ගහන්න ඒක යොමු කරගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන යට ශ්‍රද්ධාවක් නැහැ නේ. දැන් බුදුරජාණන් දේශනා කරනවා එක මලක් පූජා කළත් කල්පගණන් සුගතිය ගිපු අය ඉන්නවා. පහන් සිටි. එහෙමයි. ඉතින් මේ අවුරුදු 50 කාලා බීලා ඉන්න එකද වටින්නේ සර්වඥයන් වහන්සේ සිහි කරගෙන මලක් පූජා කරලා එක පැත්තකින් සර්වඥයන් වහන්සේ පිදුවා වෙනවා. එතකොට ඒ හේතු කරගෙන සුගති සම්පත් හිමි කරගත්තා වෙනවා. ඒ හේතු කරගෙන බොහෝ කල සමහර සීලාදී ගුණධර්ම පුරන්නට. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේට ඒ හිතේ ශ්‍රද්ධාවක් උපදවගෙන පිදූ තමන්ගේ අර මානසික හැකියාව සසර තව තව පුරුදු කරන්නට. එහෙමයි. ඌට ඒක නිවනට කොතරම් ඉවහල් වෙයිද? එහෙමයි ස්වාමීනි. අර මේ විස්තරාත්මක ප්‍රඥාව ඒ අර මේ මෝඩ මොලේට එන්නේ නැහැ. මහා ලොකු නිකන් විශාරද බවක් ඉතින් ලෝකෙට කියලා දෙනවා නිකන් අර. එහෙමයි ස්වාමීනි. ඒක ඉතින් දන්නෝ දනිති. දන්නෝ දනිති. ඒතර බලන්න අර වගේ පටු මනසකින් තමන්ගේ මනසත් වනසකින් අහිංසක මිනිසුන්ගේ මනසත් වනසන. එහෙමයි ස්වාමීනි. තමන්ට සද්ධාව නැතිකමනේ තියෙන්නේ. එහෙයි. ආන්නේක වෙලා තියෙන්නේ. ඒතර බලන්න මේ වගේ එතකොට ඒ අර වගේ දෘෂ්ටි සමාජගත කරන්න එතකොට. එහෙමයි. දැන් ඕක ඩිංග ඊළඟ පරපුරට යනකොට ඒ වගේ දේවල් අහලා මගින් පවා මේ තරුණ අය කී දෙනෙක් ඇහුවද මේ ඇත්තට මෙහෙම සිද්ධියක් මං අහලා තිනවා මේ ගැන මොකද්ද කියන්නේ? එහෙමයි ස්වාමීනි. මම ඉතින් එයාට ඔන්න කාරණේ පැහැදිලි කළා. සමහර අය ඇත්තටම නිරුත්තර වුණා. එහෙමයි. ඇත්ත තමයි මේ මං පව් කරගන්න එපා. Tamanට මේ S2කට පේන දෙයක් මුල් කරගෙන මේ Taman තීරණය කරන්න යන්න එපා Taman මහා ලොකු කෙනෙක් කියලා. එහෙමයි. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් වලිනුත් ඊට පස්සේ තමන්ටම තැනක් දෙනෝනේ මේ අපි තුමු දැන් ඕකට මෝඩ පිරිසකුත් මේ සතුටු වෙලා ඒක තමයි කියාගෙන උඩුබුරු දැම්ම නම් ඒතර මොකද තමන්ම නිකන් අප් වෙනවා. ඇත්ත තමයි මම විශේෂ කෙනෙක්. මගේ අදහසට විශාල පිරිසකුත් කැමති වුණා අනුමෝදන් වුණා. එහෙනම් මං කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒතර මොකද ඉන්නේ අර මෝඩය තවත් මෝඩෙක් වෙනවා. තේරෙනවද නේද? එහෙමයි. ඒතර මොකද වෙන්නේ? බලන්න දැන් ඒ අදහස පිළිගත්තු පිරිසකුත් ඉන්නවා කියලා තරුණ පිරිසුත් ඊට පස්සේ එකතු වෙලා යනවා. මේගොල්ලන්ගේ මනසට කාවල් දෙන දේ ඊට පස්සේ සමාජයට ඇති කරන විපත්‍ය විපත්‍ය බලන්න. එහෙමයි. ඉතින් දැන් අද යුගයේ දැන් මානසික විශාල මේ කුසල බලවේගයක් දිනු කළ විශාල පරිවර්තනයක් ඇති කිරීමේ හැකියාව අද ගොඩක් අයට අඩුයි ඇත්තටම. එහෙමයි. එතකොට ඒ හැකියාව අඩුව තියෙන කෙනාට අඩු ගානේ සතුටින් මලක් මහ පහනක් පූජා කරලා පිනක් කරගෙන ඒක සුගතියට පැනගෙන ඒ ඔස්සේ යම් මෙයාට මේ මානසික දියුණුවක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ඊට වටින්නේ නැද්ද? එහෙමයි. ඉතින්ට ඉන්නේ. ස්වාමීනි කෙනෙක්ගේ සිතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇතිවෙන ශ්‍රද්ධාව මනින්න පුළුවන්කමක් නෑනේ නේ ස්වාමීනි කිසිවෙකුට. මනින්න යන්නේ ඉතින් අර මේ පටු මානසිකත්වෙත් එක්ක තමයි. එහෙමයි. ඒ පටු මානසිකත්වය කෙලින්ම ගේනවා අසත්පුරුෂ බවට. එහෙමයි. ස්වාමීනි රාජ්‍යයෙන් පවා පුදා ජීවිතේ පවා අතහැර භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාවන්තයෙක් පුදන කල්ලි මේ භෞතික ලෝකේ අපිට පේන්න තියෙන පළතුරු ගොඩක් හරි තව දේවල් ඒක තමයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. මං කිව්වේ අර අඥාන මනස ස්වභාවය මං කිව්වේ. එහෙයි. ඒකට අඥාන මනසින්නේ මේ ඔක්කොම තීරණ ගන්නෙ. එහෙමයි. ඒ නිසා ඒ දේවල් වලට ඕ අහලා එකතු වෙන පිරිසට එකතු නොවීම පිණිසයි අපි යම් යම් අවස්ථාවල දැනුවත් කිරීම කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ පුන්නයි සේනියයි දෙන්නම බුදුරජාණන් වහන්සේ තෝරගත්ත හරි ආශ්චර්ය දෙයක් විදියට තමන්ගේ ගව වෘතයෙන් තමන්ව නිදහස් කරවන විදියට සුනක වෘතයෙන් තමන්ව නිදහස් කරවන විදියට නිරේගාමිනී තිරිසන් ලෝකයට යන ප්‍රතිපදාවෙන් තමන් නිදහස් කරන විදියට ධර්මීය දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ සුදුසුමයි කියන තැන නිෂ්ඨාවට පත් වෙලා හිටගත්තා. ඒ පැත්ත ගත්ත කියන එක හරි විශ්මිත දෙයක්. එහෙමයි. ඒක දැන් සමහර අය ඉන්නේ තමන් ගත්ත පුද්ගලික මතය අත්හරින්න බැරි කමනේ ඉන්නේ. මේ දෙන්න පුද්ගලික මතය අත්හරින්න කැමති. අන්නේ ඇයට තමයි ධර්ම මාර්ගය. එහෙමයි ස්වාමීනි. තමන් ගත්ත පුද්ගලික මතය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉදිරියේ සැනින් අතහැරීමේ හැකියාවක් තියෙනවා. ඒ කිනාට තමයි මේ ශාසනය පවතින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා එහෙනම් අහගන්න කොහොමද කියලා චත්තාරිමානි පුන්න කම්මානි මයා සයන් අභිඤ්ඤා සච්චිකත්තා පවේදිතානි
පුන්නේනි සයක් වූ කර්මයන් මං ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරලා ඉන්නේ. කර්ම 6ක් තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්න. එහෙමයි. අත්තිපුන්න කම්මං කන්නං කන්න විපාකම්. පුන්නේනි සමහර කර්ම තියෙනවා කළු විපාක හැබැයි තියෙන්නේ වගේ. ඒ කාලේ මේ පාවිච්චි කරපු භාෂා විලාසය. ඒ කාලේ මිනිස්සුන්ට මේක සංවේදී ගොඩක් අයට. දැන් අද කිව්වහම මොකද්ද මේ කළු විපාක ගැන කළු කර්ම කිව්වහම ඔලුවට එන්නේ නැහනේ. එහෙමයි. මොකද ඒකට හේතුව අද යුගයේ මේ අර්ථය ලැබීම පිණිස පාවිච්චි කරන වචන වෙනස්. මේකේ අර්ථය ලැබීම පිණිස වචන පාවිච්චි කරන වචන වෙනස්. එහෙමයි ස්වාමීනි. ඒක කියන්නේ මේකයි. ඒ කියන්නේ දුක් විපාක දැන් මෙන්න මෙහෙම කිව්වොත් දුක් විපාක ලබා දෙන කර්ම තියෙනවා. එහෙම කිව්වොත් එහෙම මිනිස්සුන්ට මොකද? අද මිනිස්සුන්ට ඒක සංවේදී වෙනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි මේක ඒ කාලේ මිනිස්සුන්ට මේ වචන ටික සංවේදී. මොකද ඒකට හේතුව සමහර අය පවා මේක පාවිච්චි කරලා තියෙනවා ඒ කාලේ. ඒක සාමාන්‍ය සමාජයේ. එහෙමයි ස්වාමීනි. ඒ සාමාන්‍ය සමාජය තුළ පාවිච්චි වෙච්ච වචන බුදුරජාණන් වහන්සේ ගන්නවා එතකොට. ඒකට තමයි මිනිස්යාට ධර්මයේ සංවේදී වෙන්නේ. සම්පූර්ණ මොකද කිව්වේ අත්තිපුන්න කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක තියෙන කළු කර්ම තියෙන. ඒ කියන්නේ දුක් විපාක ස්පර්ශ කරන කර්ම තියෙනවා. කර්ම කියන්නේ කොහොමද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒ කියන්නේ ඒ චේතනාව අපේ හිතේ පුරුදු කළොත්, ඒක පුරුදු කරලා ඒකට අනුව වචන පිට කළොත්, ඒකට අනුව ක්‍රියා කළොත් ස්පර්ශ වෙන්නේ කොහොමද? දුකයි කියන එක. ඊතර ඒ වගේ චේතනා ටිකක් තියෙනවා. ඊතර ඒක මේ ශ්‍රාවකයා හඳුනගන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟ විස්තර කරන අත්තිපුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. ඒ වගේම පුන්න තියෙනවා මේ ලෝකෙ කොහොමද? සුදු විපාක ගෙනත් දෙනවා. සුදු කර්ම තියෙනවා. එතකොට මේ චේතනාව පහළ කළොත්, ඒ චේතනා මුල් වෙලා වචන පිට කළොත්, ඒ චේතනා මුල් වෙලා ක්‍රියාවක් කළොත්, ඒකින් රැස් වෙන දේන් ලබා දෙන්නේ කොහොමද? සැප විපාක. බලන්න දැන් ඒතර අද යුගයේ මිනිස්සුන්ට දැන් සංවේදී වෙන විදිහ එදා යුගයේ මිනිස්සුන්ට සංවේදී වෙච්ච විදිහ එතකොට. ඒතර බලන්න කොච්චර එතකොට මේ භාෂාවක් කොච්චර වැදගත් වෙනවද මිනිස්සෙකුට ධර්මයේ සංවේදී කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපේ ගුරු දේවයන් වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරය අති සාර්ථක වුණේ නිසානේ. මිනිසයා එදිනෙදා යුගයේ පාවිච්චි කරන වචනේ හරියට අල්ල ගන්න ඕන. ඒ ධර්මීය අර්ථය ඉස්මතු කරගන්න. එහෙමයි. ඒතර තමයි මිනිස්සයා ඒකෙන් සංවේදී වෙන ධර්මයට. ඒකේ ආශ්චර්යය තමයි මේ මහමිුණාවේ මේ ආශ්චර්යය. එහෙමයි. මෙතනම් විශාල පිරිසකගේ ආශ්චර්යය. එහෙමයි. ඊළඟ දේශනා කරන අත්තිපුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. දැන් උංග අද දැන් සාමාන්‍ය සරල සිංහලෙන් කිව්වොත් මේ කියන්නේ පුන්නේනි කළු සුදු කර්ම තියෙනවා, කළු සුදු විපාක තියෙනවා. මේ සාමාන්‍ය මිනිස්සුෙකුට ගමේ ගොඩේ මිනිස්සුෙකුට කිව්වොත් මොකද වෙන්නේ? තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හැබැයි මේ සමාජයේ මේක පාවිච්චි වුණා. ඒතර ඒගොල්ලන්ට මේ ප්‍රශ්නයක් උන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර මෙතන කන්න සුක්ඛ කියලා කියන්නේ කොහොමද? කළුයි සුදුයි දෙකම. ඒ කියන්නේ එතකොට දුක් විපාක ගෙනත් දෙන කර්මත් කරනවා, සැප විපාක ගෙනත් දෙන කර්මත් කරනවා මිනිස්සු. එහෙමයි. ඒතර ඒකෙන් මොකද ස්පර්ශ කරන්නේ කොහොමද? දුක් විපාකත් ස්පර්ශ කරනවා, සැප විපාකත් ස්පර්ශ කරනවා. ඒ අර්ථයෙන් විතර ඉස්මතු කරන්නේ. අද මිනිස්සුෙකුට මේ වචනේ පාවිච්චි කරන්න වෙනවා. අත්තිපුන්න කම්මං අකන්නං අසුක්ඛං. ඒ වගේම තවත් පුන්න කර්මයක් තියෙනවා කොහොමද? කළුත් නෙවෙයි සුදුත් නෙවෙයි. අකන්නං සුක්ඛ විපාකං කම්මං කම්මක්ඛයාය සංවත්තති. කළුත් නොවන සුදුත් නොවන කර්මයක් තියෙනවා. හැබැයි කළුත් සුදුත් නැති විපාක නෑ. එතකොට කළු සුදු විපාක නෙන්නේ. මොකක්ද ඒකට කියන්නේ? කර්මය ශ්‍රේය කරන කර්ම තියෙනවා. කම්මං කම්මක්ඛයාය සංවත්තති. හරි ලස්සනයි. එහෙමයි ස්වාමී. එතකොට මේ ඒ කර්මය ශ්‍රේය කරන්න පුළුවන් චේතනාවක් තියෙනවා. එහෙමයි. අපි ඒක ඉස්සරහට කතා කරනවා. අපි මේ ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා දහම් කැඩපතේදී. එහෙමයි ස්වාමී. ඒතර දැන් මේක කියද්දි මතක් එන්නේ අපි විස්තරාත්මකව කතා කරද්දි මතක් වෙයි. ඒතර බුදුරජාණන් දේශනා කළා හරි ලස්සනට මෙතනදී. දැන් මේක විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ කතමංච පුන්න කම්මං කන්නං කන්න විපාකං. කුමද්ද පුන්න මේ
කළු විපාක ඇති කළු කර්ම කියන්නේ කුමක්ද? කළු විපාක ඇති කළු කර්ම කියන්නේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉද පුන්න ඒකච්චෝ සබ්භ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරෝති. සබ්භ්‍යාපජ්ජං වචී සංකාරං අபிසංකරෝති. සබ්භ්‍යාපජ්ජං මනෝ සංකාරං අபிසංකරෝති. හරි පුදුමයි මේක විස්තර කරනවා මේ කෙනෙක් ඉන්නවා කියලා කියනවා. එයා රැස් කරනවා කියනවා මේ දරුණු කාය සංස්කාර. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක මොකක්ද එතකොට? කළු කර්මයක් එතකොට ඒක. කියන්නේ දුක ස්පර්ශ කරලා දෙන නිසා ඒකට කියන කළු කර්මයක්. ඒ කාලී යුගේ පාවිච්චි කරලා. අද කළු කර්මයක් කිව්වොත් මෙච්චර මිනිස්සුන්ට ඔලුවට යන්නේ නැහැ. පාපී දෙයක් කිව්වොත් පොඩ්ඩක් ඔලුවට යනවා. එහෙමයි ස්වාමීනි. අකුසල කර්මයක් කිව්වොත් සමහර කට්ටිය ඔලුවට යනවා. වැරදි දෙයක් කිව්වොත් ඔලුවට යනවා. අධර්මයක් කිව්වොත් සමහර අය ඔලුවට යනවා. එහෙමයි. තේරෙනව නේද? එහෙයි. දුක් විපාක ගෙනත් දෙන ගයක් කිව්වොත් සමහර අය ඔලුවට යනවා. එහෙමයි. ඒක එක්කිනාගේ සමාජයේ පන්දා ඉඳලා පාවිච්චි කරපු වචනත් එක්ක තමයි මනුෂ්‍ය ධර්මයේ සංවේදී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ධර්මයේ සංවේදී කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ මේ මිනිස්සුන්ගේ හිත සංවේදී වෙන භාෂාව මොකද්ද කියලා. එහෙමයි. ඒක අර්බුදයක් කරගන්න හොඳ නෑ ඒකට ඒක. එහෙමයි ස්වාමීනි. සබ්භ්‍යාපජ්ජං කාය සංකාය දරුණු කාය සංස්කාර රැස් කරනවා. දැන් බලන්න මෙතන සබ්භ්‍යාපජ්ජං වචී සංකාරං සබ්භ්‍යාපජ්ජං මනෝ සංකාර කියන වචනය පාවිච්චි කරනවා. එතකොට සබ්භ්‍යාපජ්ජං කාය සංකාරං කියලා කියන්නේ කයින් යම් තා දරුණු දේවල් නැද්ද? වෙන තැන් වල සාමාන්‍ය කියනෝනේ සතුන් මැරීම, හොරකම්, වැරදිකාම සේවන කියලා වචන පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. මෙතන එහෙම පාවිච්චි කරන්නේ නැහැ. මෙතන මොකද්ද කියන්නේ? සබ්භ්‍යාපජ්ජං කාය සංකාර. යම් තා කයින් කරන දරුණු දේවල් නැද්ද? ඒ ඔක්කොම අයිති එතකොට. කයින් කරන දරුණු දේවල්. එහෙමයි. සබ්භ්‍යාපජ්ජං සමහර කයින් කරන වැරදි දේවල්. දැන් බලන්න පුන්න සමහරලාට එයා පුරුදු කරපු කයින් කරපු දේවල් ටික දරුණු නෑ. නමුත් වැරදි. එහෙමයි ස්වාමීනි. ඒ දේවල් ටික කොහටද ගෙනියන්නේ? දරුණු ලෝකයකට ගෙනියන්නේ. තිරිසන් ලෝකෙට ගෙනියන්නේ. එහෙමයි ස්වාමීනි. නිරේන්නේ ගෙනියන්නේ. එහෙයි. සබ්භ්‍යාපජ්ජං කාය සංකාරං සබ්භ්‍යාපජ්ජං වචී සංකාරං. දරුණු වැරදි වූ වචී සංස්කාර. සබ්භ්‍යාපජ්ජං මනෝ සංකාරං. දරුණු වැරදි වූ මනසින් හිතන දේවල් රැස් කරනවා කියන. ඒතර බලන්න කෙනෙක් සත්තු මැරුවත් කයින් කරන වැරද්දයක්. හොරකම් කළත් වැරද්දයක්. වැරදිකාම සෙවණි හැසුරුනත් වැරද්දයක්. තව කෙනෙක් ඒකට පෙළඹෙව්ව කියන්නේ තමන් කරන්නේ නැහැ. ඒතර මොකද්ද ඒක? හරි දෙයක්ද වැරද්දයක්? වැරද්දයක්. එහෙමයි. දරුණු දෙයක්නේ. එහෙයි. තමන් ඒක ප්ලෑන් කරලා තව කෙනෙක් යොමු කරවල කරනවා ඒක. තව කෙනෙකුට පීඩා පිණිස. ඒතර මොකද වෙන්නේ? ඒත් වැරද්දයක් ඒක. එහෙමයි. ඒතර කෙනෙකුට කියන්න බෑ සතුන් මැරීම විතර නෙමෙයි මෙතනට අයිති. තමන් මේ වැරද්දයක් කරනවා තව කෙනෙක් දෙක සමාදම් කරනවා. ඒකත් වැරදි. වචනත් එහෙමයි. තමන් වැරදි වචන කියනවා අපි තමන් නොකියුව කියලා. තව කෙනෙක් සමාදම් කරනවා. ඒකත් වැරදි ඒකට. එහෙමයි ස්වාමීනි. දැන් ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධිය අපි කතා කරන්නේ බොරු කීම, කේලම් කීම, හිස් වචන, පරුස වචනනේ. එතකොට ඒ විතරක් නෙමෙයි තමන් ඒ ටික කරන්න තුනම තව කෙනෙක් සමාදම් කරනවා. බොරුවක් කියන්න. තව කෙනෙක් සමාදම් කරනවා කේලම් කියන්න. එහෙමයි. තව කෙනෙක් සමාදම් කරනවා නිඳා කරවන්න. තව කෙනෙක් සමාදම් කරනවා අපහාස කරවන්න. කොහොමද එතකොට ඔය? එහෙමයි. ඒ ඔක්කොම වැරදි දේවල් එතකොට. ඒක තමන් කළත් අනුන් අයලව සමාදම් කරව කෙරෙව්වත් ඔක්කොම සබ්භ්‍යාපජ්ජ වචී සංකාර. ඊට සබ්භ්‍යාපජ්ජ මනෝ සංකාර. තමන් වැරදි අදහස් තුල ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අනිත් ලෝකයා වැරදි අදහස් තුල සමාජගත කරනවා. සමාදම් කරනවා. එහෙමයි. දැන් ඒකයි පිනට ගරහන අය වැරදි දේවල් තුල ලෝකයා සමාදම් කරවන්නේ. ඕම කළ වැඩන්නේ දුප්පත් අයට ඔක දීලා දාන්න. එහෙම නෙවෙයි වැරදි දේ සමාදම් වෙච්ච නැති කෙනා එහෙම නෙවෙයි කියන්නේ. ඒකෙත් සමාදම් කරනවා මේකෙත් සමාදම් කරනවා. ඒ විතරක් නෙවෙයි. නියම සත්පුරුෂයන් නම් කියනවා මේක පුරුදු කළොත් මේකට වඩා මේකේ විපාක තියෙනවා. එහෙමයි. බුදුවරු කරන්නේ ඒකනේ. මේ කොසල් රජතුමා දවසක් බුදුරජාණන් වහන්සේ කියනවා කාමී ස්වාමීනි කාටද දන් දෙන්න ඕන? හිත සතුටුකට කෙනෙකුට දෙන්න කියන රජතුමනි. එහෙමයි. කාට දුන්නොත් මහත්ඵල? භාගතුන් දේශනා කර රජතුමනි කො ප්‍රශ්න දෙකක්.
ඇත්තවනේ ඔක ප්‍රශ්න දෙක. එහෙමයි. කාට දුන්නොත් මහත්ඵල කිව්වොත් එහෙම අන්න භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දුන්න මහත්ඵලයි. එහෙමයි ස්වාමීනි. එපා කියන්නේ යථාර්ථයේ ලෝකෙට දෙව් මිනිස් ලෝකයට කියලා දෙනවා. එහෙමයි. එහෙමයි වෙන්න ඕන. ඒතර බලන්න තමන් මේ අනිත් සත්වය වනසන්න විනාශ කරන්න කල්පනා කරන්නේ නැහැ අපි තුමු. නමුත් අනිත් අයට වනසන්න විනාශ කරවන්න සමාදම් කරනවා. එහෙමයි. තමන් අනුසතු දේ ගන්නේ නැහැ. අනික් කට්ටිය සමාදම් කරනවා. ලීසි නෑ මේවා. සමාදම් කරවන කල්පනා කරනවා. එහෙමයි. එතකොට බලන්න හරි පුදුමයි. මේ ඔක්කොම එතකොට මොනවද? වැරදි වූ දරුණු කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කළා ওই විදියට රජතුමනි මේ පුන්න ওই විදියට වැරදි වූ කාය සමාචාර තුල සමාදම් වෙලා දරුණු කාය සමාචාර තුල දරුණු වචී සමාචාර තුල දරුණු මනෝ සමේ සංස්කාර තුල ඉන්නකොට මොකද වෙන්නේ? තමේනං සබ්භ්‍යාපජ්ජං ලෝකං උපපන්නං. හරි පුදුමයි. තමන් මොකද වෙන්නේ? සබ්භ්‍යාපජ්ජ ලෝකෙම උපතක් කරා යන. දරුණු ලෝකෙට තමයි යනවා කියලා කියනවා. දරුණු ස්වභාවයට ලෝකේ ඉපිද වාසය කරනවා කියන මොකද කියන්නේ? තමේනං සබ්භ්‍යාපජ්ජං ලෝකං උපපන්නං සමානං සබ්භ්‍යාපජ්ජං පස්සම් පුසද්දි. දැන් දරුණු ලෝකේ තියෙන්නේ මොන ස්පර්ශද? දරුණු ස්පර්ශ තියෙන. ඇයි රූපයි විඥාන එකතුනක් ප්‍රිය නැහැ, අප්‍රියයි. එහෙමයි. කනයි ශබ්දයි විඥාන එකතුනක් අප්‍රියයි. නාසය ගඳ සුවඳයි විඥාන එකතුනක් අප්‍රියයි. දිවයි රසයයි විඥාන එකතුනක් අප්‍රියයි. කයයි පහසයි විඥාන එකතුනක් අප්‍රියයි. මනසයි අරමුණයි විඥාන එකතුනක් අප්‍රියයි. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න සේනියට පොන්නට වෙච්ච එක බලන්න. දැන් බැලුවට බලන්න හරකෙක් විදිහට හැසිරෙන කාටවත් කරදරයක් නැහැ. එහෙමයි ස්වාමීනි. නමුත් තමන් ඒකෙන් වැරදවාගත්තු දෘෂ්ටිය තමන් නිරේ යනවා. එහෙමයි. ධර්ම ස්පර්ශ තියෙන. එහෙමයි ස්වාමීනි. හරකෙක් වෙලා උපදිනවා. ධර්ම ස්පර්ශ තියෙන. බලන්න පොඩ්ඩක් හරකෙක් ඔය කුඹුරක ඉන්නෝ අවුවද වැස්සද පින්නද එහෙමයි ස්වාමීනි. බලන්න කිසිම සැපයක් නැහැ නේ ඉතින් සත්තුන්ට. කෑම බීමක් ගත්තත් නේද? ස්වාමීනි ඉඳුරන් කරා පැමිණෙන්නේම කරකස දරුණු කරකස ස්පර්ශ. එහෙමයි ස්වාමීනි. ලේසි නෑ ඒක. එහෙයි. ඒ නිසා නිකන් මේ අපි අහිංසකයි ඊ කතා නෑ තමයි වැරද්දක හිටියොත් එහෙම. එහෙමයි. ඒ සමහර ලංකාවේ සමහරගේ වැරදි මතයක් තියෙනවා අපි අහිංසකයි අපි කාටවත් වැරදි කරන්නේ නෑ කියලා මහා මෝඩකම් කර මෝඩ දෘෂ්ටි තුල ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර එයාගේ හිත නිකන් අර පල් වෙන්න ප්‍රධාන දෙයක් එයාම හදාගෙන තියෙනවා කුමක්ද? අපි කාටවත් වැරද්දක් කරන්නේ. හැබැයි ඉන්නේ දෘෂ්ටි තුල. එහෙමයි ස්වාමීනි. ඉන්නේ දෘෂ්ටි තුල. අන්නේ ඇයට හොඳ පාඩමක් නේ. මේගොල්ලොත් කාටවත් වැරද්දක් නොකර දැන් මේගොල්ලෝ කාට වැරද්දන්නේ? එහෙමයි ස්වාමීනි. නමුත් යන්නේ කොහෙද? එහෙයි. ලේසි නෑ. දෘෂ්ටි වල පැටලලා හිටියොත් දෘෂ්ටි වල පැටලලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ දැන් ඕක අනිත් එක දැන් එහෙම හිටිය දැන් බලන්න ගොඩාක් ඔය අහිංසකයි කියලා ඉන්න අය පකයම් කියනවනේ. මේ සමහර ඔය අයම තමයි අර සමාජගත කරන්නේ මෙන්න මේ අදහස. මොකද්ද? මේ මොකද්ද නිර්මාංශ ප්‍රශ්නේ. එහෙමයි ස්වාමීනි. මහා නිකම් මේ වාද පිටි මේ වාද නංවනෝනේ. එහෙමයි. මේ අපි මස් කෑවත් ඒගොල්ලෝ මොකක්ද දන්නවද තර්ක කියන්නේ. අපි මස් කන නිසා තමයි සත්තු මරණය කියන්නේ. අපි නිසා අපි සත්තු මැරීමට සම්බන්ධයි. එහෙමයි ස්වාමීනි. ලෝකෙට පෙන්නනවා නිකම් මහා නිකම් මේ පුණ්‍යවන්ත සම්පූර්ණ නිකම් මේ පිරිසිදු චරිත විදියට. එහෙමයි ස්වාමීනි. බලනකොට ඊර්ෂ්‍යා ගස් නිന്ദා අපහාසම හිතවල තියෙනවා. එහෙමයි ස්වාමීනි. හුවා දක්ව අනිත් අය නිന്ദාවටපත් කරනවා. බුදු කෙනෙක්ගේ අවබෝධයට වඩා අවබෝධයක් අපිට තියෙනවා කියලා පෙන්වන්න හදනවා. සමාජගත කරන්න හදනවා. ඒ අසත්පුරුෂ බවම එයාට විශාල හානියක් කරනවා. මම ලංකාවේ බලන ඕ සම්බන්ධයෙන් ගහගත්තු මහා සංගම් පවා තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. නිර්මාංශ සංගමයේ කියලා. එහෙමයි. ඕ සමහරවල්ලාට කරන්න පුළුවන් කාලේ පුළුවන් තරම් දේවල් කරලා සම ඊර්ෂ්‍යාකම් කර නිന്ദා කර අරක සමාජගත කර හුවා දක්ව එහෙමනේ බොහෝ අය ඉන්නේ. එහෙමයි ස්වාමීනි.
ලීසි නෑ මේ මම්මෝ මේවා කියවද්දි තමයි හොඳට කල්පනා කරලා බලද්දි මේ මොනවද මේ කරගන්නේ කියලා. එහෙමයි. ඒකයි කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඉදිරියේ Taman සිරසනමන්ට ඕන. Tamanට මස් මාළු කන්න බැරි නම් ඒක පුද්ගලික ගැටලුවක් නෑ. හැබැයි ඒ මුල් කරගෙන ලෝකෙට දෘෂ්ටියක් බෙදන්න හොඳ නෑ. ඒකින් පව් රැස් වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒකයි අපි කියන්නේ. අපි නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සත්‍ය ඒක තමයි. එහෙමයි ස්වාමීනි. මොකද මේ දෘෂ්ටියෙන් විශාල හානියක් තියෙනවා. අහිංසක වගේ නෙමෙයි දෘෂ්ටිය හානිය. එහෙමයි. අහිංසක ඉතින් මේ එළුවොත් ඉන්නේ අහිංසකයිනේ. කුකුල්ලොත් අහිංසකයිනේ. මේ ගැරන්ඩියෝ අහිංසකයිනේ. ලේන්නෝ අහිංසකයිනේ. එහෙමයි. නමුත් ඒ ලෝකෙකට ගියාට පස්සේ ලේනෙක් වෙලා ඉපදුනාට පස්සේ කොයි වෙලාවෙත් පැය 24 මිනිහ බයින්ද නැද්ද? බයි. හිතන්නකෝ තව සතෙක්ගේ කටට ගොදුරුනා කියලා ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ කොහමද ඊට පස්සේ වෛරය නෙමෙයි තියෙන්නේ. වෛරය මැරෙන්නේ කොහොමද? අහිංසක කතා නෑ මැරෙන්නේ වෛරයෙන්. එහෙමයි සර්. මැරෙන්නේ වෛරයෙන්. සමහරට අර සතාගෙනම වෛරයෙන් මැරිලා ඊළඟ ජීවිතේ සමහරට සිතවිල්ලක් එන්න පුළුවන් ඉඳපිය. දැන් තිරිසන් ලෝකේ සතු දකින්නෝනේ සමහරට ගැරන්ටි අල්ලගෙන යනවා තව සතෙක්. එහෙමයි. ඒතර හිතන මම අර වගේ සතෙක් වෙලා මං උඹත් මරනවා කියලා සිතවිල්ලක් ආපු ගමන් මොකද වෙන්නේ? එතෙන් යන්න වෙනවා. මේ මනුස්ස ජීවිතේ මෙච්චර ධර්මයක් ලැබිලා තියෙදි මෙච්චර දෘෂ්ටි නිදහස් කරන ධර්මයක් කියා සමාදන් කරද්දි තමන්ගේ වැරදි සහගත දෘෂ්ටිය තමන්ට ගලව ගන්න තමන්ට මානසික හයියක් නැත්තම් තිරිසන් ලෝකෙ ගිහිල්ලා හරම සිතවිල්ලක් පහළනොත් එම් ගලවයිද? එහෙමයි ස්වාමීනි. ගලවන්නේ. ඒක සාමාන්‍ය ස්වභාවයක් ඒක. සාමාන්‍ය බලන්න ලෝකෙ ගත්තොත් එහෙම සෑහෙන්න ඡණ්ඩ වෙලා තියෙන්නේ නිතර ප්‍රශ්න ඉදිරියේදී පීඩා විඳින කෙනාද ප්‍රශ්න ඉදිරියේදී පීඩා නොවිඳින කෙනාද? පීඩා විඳින කෙනා. එහෙමයි ස්වාමීනි. දැන් ඔය කාම්කරු පන්ති කියලා එකක් මේ ඇවිල්ලා දැන් ඊට පස්සේ ඒ ඔස්සේ ඒ කට්ටිය මොකද්ද පිට කරන්නේ? අපිට අරක නෑ අපිට මේක නෑ කී ඊට පස්සේ ලෝකෙ මොකද කරන්නේ පිට කරන්නේ? ඒගොල්ලන් හිතවල තියෙන ප්‍රෙෂර් එක. එහෙමයි ස්වාමීනි. ඒ ප්‍රෙෂර් එක පිට කරනවා කියන්නේ ඒගොල්ලන් හිතවල තියෙන්නේ කොහොමද? වෛරය. ඉහළ උගත් පැලැන්තිය ගැන නූගත් පැලැන්තියට තියෙන වෛරයක්. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් බලන්න අර පිරිසට තේරෙන්නේ මම උගත්කමක් ලබන්න ඕන කාලේ වයසේදී මම නිසි විදියට මහන්සි වෙලා උගත්කම වෙනුවෙන් කැප වෙලා මං උගත්කමක් ලබාගෙන නැහැ. අර කිනා ඒ වෙලාවේ නිසි විදියට කැප වෙලා තමන් මහන්සි වෙලා තමන් උගත්කමක් ලබාගෙන තමන් එතනට ගියා. එහෙනම් ඒක වන්දනා කරන පූජනීයතරපත් කරන කාරණාවක් නෙවෙයිද? ඒකනේ. ඉරිසියා කරන කාරණාවක් නෙවෙයි ඒක. එහෙමයි ස්වාමීනි. යම් කෙනෙක් මහන්සි වෙලා යම් අත්දැකීමක් ඇති කරගෙන උගත්කමක් ලබලා යම් ගුණයක් පුරාගෙන යම් තැනකට ආවනම් අපි ඒ දිහා බලන්න ඕන ගෞරවණීය විදියට. එහෙමයි. ඒ විනා ඒ පැලැන්ති මේ පැලැන්ති සමාන කරන්න ඕන කියන තැනට අපි ආවොත් එහෙමද? එතන තියෙන දුෂ්ට සාගත බව. එහෙමයි. බුදුරජාණන් වහන්සේ එතනට වැඩි ගියේ නේ. ධර්මයේ දේශනා කළා. තමන් තමයි තමන්ගේ හිත වෙනස් කරගන්නේ. එහෙමයි. ඒ විදිහේ උද්ඝෝෂණ කළේ නේ. දැන් මේ ඔක්කොම පිට වෙන්නේ මොකද්ද මේ? දුෂ්ටකම්. එහෙමයි. පිට වෙන්නේ කොහමද? ඊර්ෂ්‍යාකම්. නැද්ද බලන්න? තමන් මහන්සි වෙලා අප කපේල ගුණයක් පුරන්න ඕන කාලේ ගුණයක් පුරාගත්තේ නේ. එතකොට මොකද වෙන්නේ? ගුණයක් පුරන්න ආපු කට්ටිය එතන පිහිටලා ඊර්ෂ්‍යාකම් දුෂ්ටකම් සමාජගත කරනවා. අධ්‍යාපනයක් ලැබලා ලෞකික වශයෙන් කැප වෙලා යම් තැනකට එන්න ඕන කාලේ සමහර අය කරගත්තේ නැහැ. සමහර අය කරගත්තු නැති අය කරගත්තු පිරිස ගැන වෛරය පතුරවන දුෂ්ටකම් පතුරවන. එහෙමයි. ඕක නෙමෙයි අර තියෙන්නේ ලෝකේ. අන්තිමට වෛර කරලා තියෙන කොහොමද? ධර්මයට. එහෙමයි. සිවුම් බලනකොට. ඇයි? ගුණය පුරන්න ඕන කාලේ ගුණය පුරාගෙන එයා යම් තැනක ඉන්නකොට එයා එතෙන්ට ගිනාවේ කොමකින්ද? ගුණය විසින්. එහෙමයි. එහෙනම් එයා ගුණයට නේද ඊර්ෂ්‍යාකම් කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපි ලෞකික ජීවිතය කියලා. දැන් ලෞකික ජීවිත තරුණ දරුවෙක් දෙමව්පියෝ කියන දේ අහගෙන. ඒ කියන විදිහට ඉවසගෙන. කියන විදිහට අරව කරන්න එපා මේව කරන්න එපා කියන දේ අහගෙන. ඒක ගුණයක් නෙමෙයි. එහෙමයි. ඒකත් ගුණයක්. එහෙමයි. අනවශ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නැතුව. ඒතර මේ ගුණයක් තුළ පිහිටලා ඉඳගෙන අර එයා අධ්‍යාපනයේ කෙලවරට එන්නේ. ඒතර එයා ඊර්ෂ්‍යා කරලා තියෙන කොමකටද? ගුණයක් තුලින් කැප වෙලා යම් දෙයක් ඇති කරගත්තා ඒකටම ඊර්ෂ්‍යා කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ලීසි නෑ. එහෙයි. ලීසි නෑ. එහෙයි. නිසා පහළ පැලැන්තිය ඉහළ පැලැන්තිය දිහා බලන්න ඕනේ. එහෙමයි. එහෙමයි.
ස්වාමීනි අපි යම් විදියකට එහෙම අපි ගැන කුඩාවට හිතලා මේ අපේ හිත විපත්තියට පත් කරගත්තොත් කරුණා මුදිතාව ආදි වශයෙන් සංකල්පනා පවත්වලා සංසිඳෙන්න සැප සම්පත් ලබන්න තියෙන අවකාශයම තමන් නැති කරගන්නවා. එහෙමයි ස්වාමී. තමන් නැති කරගන්න. සමෘද්ධිභාවයම තමන් නැති කරගන්න. එහෙමයි. තමන්මයි නැති කරගන්න. එහෙයි ස්වාමීනි. ප්‍රඥාවන්ත කෙනා එහෙම නෙමෙයි කල්පනා කරන්නේ. ප්‍රඥාවන්ත කෙනා කල්පනා කරන්නේ එයා යම් තැනක ඉන්නව නම් එයාගේ එක්ක සසරේ පිනක් එක්ක මේ ජීවිතේ පිනක් එහෙම නැත්නම් මේ ජීවිතේ හොඳ උත්සාහයක්. හොඳ ඉවසීමක ප්‍රතිඵල. එහෙමයි. එහෙනම් මමත් ඉවසීමයි දිනු කරගන්න ඕන. මමත් එහෙනම් අවංක උත්සාහය ඇති කරගන්න ඕන. මං එහෙනම් අවංක ගුණයටයි මං එන්න ඕන. අවංකව මං සීලය පුරුදු කරගන්න ඕන කියන තැනට එන්න ඕන. සත්පුරුෂ කෙනා නම්. එහෙමයි. සත්පුරුෂ කෙනාට ඉන්නේ ඉරිසියා, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, නිඳා කිරීම, අපහාස කිරීම, ඊට පස්සේ මේක කොහොම හරි කඩාකප්පල් කරන අදහස. එහෙමයි. තනිකර මහමෙවුනාට විරෝධය ඔන්නෝක. එහෙමයි ස්වාමීනි. මහමෙවුනාට විරෝධය. එහෙමයි. ඒ නිසා ඉතින් අපිට කරුණාවෙන් ඉතින් පැහැදිලි කරනවා ඇරෙන්න මේක නම් ඉතින් පිළිගනී කියලා කියන්න බෑ ලේසි. එහෙමයි ස්වාමීනි. නමුත් පිළිගන්න සමහර විට බිම වාඩි වෙලා ඉන්න කහට එකක් බිබී ඉන්න කෙනා සමහරට මේක පිළිගනියද. සමහරට එයාගේ ප්‍රඥා ලෝකෙ දැල් වෙන්න පුළුවන් මේක අහලා ඇත්ත දෙන්නම් කියලා. එහෙමයි. මේක හැම කෙනාගේම ප්‍රඥා ලෝකෙ දැල්ලන්න බෑ. එහෙම දැල්ලෙනවා නම් මේ කොච්චර ශෝද්ධ මේ ඔය අර මේ අපේ පොත්පත් කියවලා වැරදි ලියලියා හිටපු කට්ටිය මේ ඒ කට්ටියගේ ප්‍රඥා ලෝකෙ දැල්ලුන්නේ නැහැ නේ පොත්පත් කියවලා. එහෙමයි. දැන් ඒ පොත්පත්ම කියවලා තරුණ ජීවිතයේ දැන් අවුරුදු 27 හිටපු මම යුනිවර්සිටි අධ්‍යාපනයත් අතහැරලා මේ පැවිදි වෙන්නකොට ඒ ධර්මෙම කියවලා තව පිරිසක් ඒකේ වැරදි ලියලියා පොත්පත් ලියලා. එහෙමයි. ඔන්න දෙපිරිස. එහෙමයි. දෙපිරිස පේනව නේද කැපිලා. ස්වාමීනි කෙනෙක්ගේ හිතේ රාගය, දේශය, ඒ වගේ අධර්මයේ බලවත් වෙලා නම් ඔහුට හරි දේ ස්පර්ශ නොවේ. ස්පර්ශ වෙන්නේ නැහැ ලේසියෙන්. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ ස්පර්ශ කරනවා කියන එක අමාරුයි. එහෙමයි. දැන් මනුස්ස ලෝකයට ආපු කෙනෙකුට යම් ප්‍රමාණයකට තියෙන්න පුළුවන් බොහෝ පිරිසකට බෑ. හරි වැරද්ද නොපෙනියම. මොකද ඒකට හේතුව එයාගේ පීඩාකාරී මනස වැඩි. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකත් එක්ක දැන් මම කිව්වේ තිරිසන් ලෝක කතාව අරගෙන මම කිව්වේ ඒ සතාගේ හැමතිස්සෙම තියෙන බය, වෛරය, අනිත් සත්‍ය වනසන්න, අනිත් සත්‍ය මරාගෙන කන්න. ඒ පීඩාකාරී මනස යුතු කෙනෙකුට කොහොමද මේ සත්පුරුෂ දහමකට හිත පහදින්නේ? පහදින්නේ නැහැ ලේසි. උපරිම පහදී ඒ මත පිහිටා හිත පෙරළන විදිහේ කුසල් උපදින විදිහේ කල්පනාවකට හිත යන්නේ. වෙන්නේ නැහැ. එහෙමයි. ඒක නොවන දෙයක් ඒක. ඒකයි සුගතියක ධර්ම අවබෝධ කරනවා කියලා කියන්නේ. මොකද සුගතියට ආපු කෙනාට මේ මානසික පෙරලිය කරන්න පුළුවන් ශ්‍රද්ධාවක් උපදින්නත් පුළුවන්. ඒ ශ්‍රද්ධාවෙන් ජනිත වන යම් යෝනිසෝ මනසිකාරී පැද්දීමේ හැකියාව තියෙනවා. සුගතිය ඉන්න කෙනාට. එහෙමයි. හරි ලාභයක් මේ අපිට ලැබිලා තියෙන මේ මනුස්ස ලෝකෙට එනවා කියන එක. එහෙමයි මේ ස්වාමී. මානසික පෙරලිය ඩිංග කරගන්න පුළුවන් ඒ කෙනාට. ඉතින් එහෙම මානසික පෙරලියක් කරගන්න අවකාශයක් ලැබිලා තියෙන අපි මේ මානසික පෙරලිය අපි නැති කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ විනාශය නේද? එහෙමයි. තමන්ගේ විනාශය. තම මේකේ ලස්තාව ලස්සන පුංචි කොටසක් තියෙනවා. තමේනං සබ්භ්‍යාපජ්ජං ලෝකං උපපන්නං සමානං සබ්භ්‍යාපජ්ජං පස්සා පුසන්ති. මෙතන බලන්නේ දරුණු ලෝකෙට ගිහිල්ලා යාට ස්පර්ශ වෙන්නේ මොකද? දරුණු දේවල්. සෝ සබ්භ්‍යාපජ්ජති පස්සේහි පුට්ටෝ සමානෝ සබ්භ්‍යාපජ්ජං වේදනං වේදිත ඒකාන්ත දුක්ඛං. දරුණු ලෝකෙට ගිහිල්ලා ස්පර්ශ වෙන දරුණු දේවල්. එතකොට යා විඳින්නෙත් මොනවද? විඳින්නේ දුකමයි. ඒකාන්ත දුකක් කියනවා. එහෙමයි. ඒකාන්ත දුකක් ස්පර්ශ කරනවා කියනවා. සේයතාපි සත්තා නේරයිකා ඉතිකෝ පුන්න භූතා භූතස්ස උපපත්ති හෝති. උදාහරණයක් විදිහට තමයි මොකද්ද? නිරය. දැන් නිරය ගැන මම ලස්සන විස්තරයකුත් හදාගෙන ආවනම් අපිට වෙලාවමද මේකට එකතු කරන්න. මේ නිරය ගැන විස්තර දැන් අපි දේවදූත සූත්‍ර හරහා අපි මේ ඉතිසල දහම් කැඩපතේ බාලපඬිත සූත්‍රයේදී අපි ගොඩාක් විස්තර කළා. හරි පුදුම හිතෙනවා. ක්ෂණයකටවත් හිතට සතුටක් උපදින දෙයක් එකතු වෙන්නේ ජීවිතේට. ක්ෂණයකටවත්. එහෙමයි. පුදුම දෙයක් ඒක. දුකමයි. එහෙමයි සර්. ඒකාන්ත දුක කියන වචනේ පාවිච්චි කරන්නේ ඒක. කුමන මනසක් නිසාද? සබ්භ්‍යාපජ්ජ මනස, සබ්භ්‍යාපජ්ජ වචී සංකාර, සබ්භ්‍යාපජ්ජ කාය සංකාර. රැස් කරනකොට මීපැණි වගේ විඳිනකොට
ලේසි නෑ. එහෙමයි. බුදුරජාණන් දේශනා කළා ඔය විදිහට තමයි කියනවා පුන්න මේ සත්වයා ලස්සන වචන ටිකක් කියනවා මේ පුන්න ඔය විදිහට කර්මයන්ගෙන් සකස් වුණු සත්වයා තමයි කියන එබඳු සත්වයෙක්ගේ උපතක් කරා යන්නේ. කර්මයෙන් තමයි ඒකට සකස් වෙන්නේ. ඒතර ඒ සකස් වෙච්ච ස්වභාවය තමයි උපත කරා ගෙනියන්නේ. එහෙමයි. යමක් කරනවා ඒ කරන දෙයට අනුවයි උපදින්නේ පුන්න කියන. උපදින්නා වූ සත්වයා ඒ ස්පර්ශයන්ගේ පහස ලබනවා. මේ ආකාරයෙන් පුන්න මං කියන්නේ සත්වයන් කර්මීය දායාද කොට සිටින බවයි. තමන්ගේ දායාදේ කුමක්ද එහෙනම් හැමතිස්සෙම? සැබෑ දායාදේ මේ මොහොතක් පාසා පිටිපස්සෙන් හරියට නිකන් අර මේ ගැල මර හරකගේ කර මත දුක් දිදී ගැල පිටිපස්සෙන් එන්නේ මොහොතක් පාසා. ඒ වගේ තමයි. කඩෑනිය තියෙන තාක්කල් රෝදයේ කරත්තට සම්බන්ධලා තියෙන යම්සේද කර්මය පිටිපස්සෙන් එනවා. ගැලවීමක් නැහැ. සත්‍යය නිසා සැබෑ දායාද කුමක්ද? තමන් හිතපු දේවල්. තමන් පිට කරපු වචන. තමන් කරපු දේවල් දායාද විදිහට පිටිපස්සෙන් එනවා. ඒක තමයි සැබෑ දේවැද්ද. බුදුරජාණන් දේශනා කළා මෙයට තමයි අඳුරු විපාක ඇති අඳුරු කර්ම කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොහොමද එතකොට මේ දරුණු කායික දේවල් කයින් වචනින් මනසින් රැස් කර ඉන්න අයට නිරයට අම්මෝ ගෙනියනවා එතකොට. එහෙමයි ස්වාමීනි. තම තමන්ගේ ජීවිතේ දිහා පින්වත්නි හොඳට අතීතයට හොඳ ආවර්ජනයකට යොමු වෙන්න බෑ. බලන්න කයින් මේ ජීවිතයේ මේ අවුරුදු 50 මේ අවුරුදු 25 මේ අවුරුදු 40 කයින් දරුණු දේවල්ද වැඩිපුර කරලා තියෙන්නේ මෛත්‍රී සහගත දේවල්ද බලන්න. එහෙමයි ස්වාමීනි. වචනින් වැඩිපුර පිට කරලා තියෙන්නේ දරුණු දේවල්ද මෛත්‍රී සහගත දේවල්ද බලන්න. මනසින් තමයි වැඩිපුර හිතලා තියෙන දරුණු දේවල්ද වැරදි දේවල්ද හරි දේවල්ද මෛත්‍රී සහගත කාරුණික දේවල්ද බලන්න. එහෙමයි. එතනම ඉඳගෙන බලන්න එහෙනම් මං කොහේ ආයිද? එහෙම Tamanට වැටහීමක් ඇති කරගෙන ඊළඟට Taman ශ්‍රද්ධාවට එන්න මහන්සි ගන්න. ශ්‍රද්ධා ලාභය අර සියලු පව් යටපත් කරන්න සමහරට ඉදිරිපත් වෙන පුළුවන්. එහෙමයි ස්වාමීනි. අර අඟුලිමාලගේ සියලු පව් යටපත් කරගෙන නිකලස් මාවතට ගෙනියනකම් අර ශ්‍රද්ධාව වීරිය ප්‍රඥාව දැල්ුනේ යම්සේද කෙනෙකුට කරගන්න බැරි කමක් නැහැ. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන ශ්‍රීම වඩලින් පින්වත් මහණනි මේ කුසල් කියන දේ කෙනෙකුට දියුණු කරන්න බැරි නම් වඩන්න බැරි නම් පුරුදු කරන්න බැරි නම් මං කියන්නේ නැහැ කියනවා. එහෙනම් මේ ලෝකේ රහතුන් කියලා පිරිසක් නැහැ නේ. එහෙමයි නේද? දැන් බලන්න අම්පාලි කියන ගණිකාවක්. සුදා වයස ඉඳලා. එහෙමයි. නිකලස් උත්තමාවියක් වුණානේ. කෙතරම් දක්ෂ වුණාද? මට හිතා ගන්න බෑ ඒක නේද? තමන්ගේ ජීවිතේ තමන් කරගත්තු දේවල් සිහි වෙවි ඒ මැත්තේම කැළඹි කම්පා වෙවි ඉන්න මනසක් නම් දුර්ලභ මනසක් නම් තිබ්බේ ඔතෙන්ට එන්න බෑ. එහෙමයි ස්වාමීනි. අඟුලිමාලයන් වහන්සේට ඒත් එහෙමයි. තමන් කරපු දේවල් සිහි කර පහුතැවි ඉන්න මනසක් නම් තිබ්බේ ඔතෙන්ට එන්න බෑ. පසුතැවෙන එක පැත්තකින් තියලා තමන් ජය ගන්න, තමන් සුවපත් කරවන, තමන් නිකලස් කරවන යම් කර්මයක් ඇද්ද ඒ තුල පණ පවාගෙන ඉන්න පුළුවන් හැකියාවක් තිබ්බා. ස්වාමීනි තථාගතයන් වහන්සේගේ අනුශාසනාව මනවින් පිළිපැදීමද? පිළිපැදීම. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විදියට හිතන්න මෙහෙම හිතනකොට රාගෙ දුරු වෙනවා කිව්වනම් ඒකම හිතා හිටියා. අර කරපු දේවල් ගැන හිතා හිටියේ නෑ. පශ්චාත්තාප වෙවි නෑ. එතනින් හිත අරගන්න මොනතරම් දක්ෂ වුණාද? ඒක තමයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. තමන් කුසලයේ හිතා හිටියා. එහෙයි. අම්පාලියත් එහෙමයි. එහෙමයි. තමන්ට මේ විදිහට හිතන්න මේ නිකලස් වෙනවා කියලා කිව්වනම් ඒක හිතා ඉඳන් නිකලස් වුණා එච්චරයි. එහෙමයි ස්වාමීනි. මොකද ඒ මානසිකත්වයේ ගිලීලා යන්නේ අර අම්මා මරලා නම් තාත්තා මරලා නම් බුදුරජාණන් වහන්සේගේ ලේසලවිලා නම් රහතන් වහන්සේ නමක් මරලා නම් සංඝ ભેදයක් කළා නම්
අන්නේ කෙනාට නම් ලේසි නෑ. ලේසි කියන්නේ මේ ජීවිතේ බෑ. එහෙමයි ස්වාමීනි. කල්පයක් ගිහලා විදෝලම එන්න ඕන ආපහු. මේ කරගන්න. එහෙමයි. අනිත් සියලු දෙනාටම කරන්න පුළුවන් භාග්‍ය තියෙනවා. ඒක නම් ටික ටික දක්ෂ වෙන්න ඕන කල්පනාකාරී. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ දුර්ලභ භාග්‍ය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපට අනුකම්පාවෙන්ම නේක ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ප්‍රසාදය, ශ්‍රද්ධාව, ධෛර්යය, වීරිය පිණිස අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් අපට පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලය උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අඹරුක් සෙවන පානම බටහිර පානම පොතුවිල් හරහා යන ලිපිනේ පදිංචි සුදුබණ්ඩා කාන්ති මෑණියන් ඇතුළු දූදරු පිරිස එක රාශිය වෙලා තමයි මේ උතුම් පින රැස් කරගන්න. ඉතින් මේ රැස්වුණු උදාාර පින පින්වතුන්ගේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙනවා. අඹරුක් සෙවන පානම බටහිර පානම පොතුවිල් හරහා යන ලිපිනේ පදිංචිව සිට මීට වසර 14කට පෙර මිය පරලොව ගිය මුදලිහාමි රන්නකප්පු ස්වාමි පුරුෂයා සහ පානම පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලොව ගිය එස් සුදුමැණිකා සහෝදරියට එස් රන්නකප්පු සහෝදරයාට මේ පින් අනුමෝදන් කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ගතිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදුසසුන හිත කැමති සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණීන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අඹරුක් සෙවන පානම බටහිර පානම පොතුවිල් හරහා යන ලිපිනේ පදිංචිව සිට මීට වසර 17කට පෙර මිය පරලොව ගිය මුදලිහාමි රන්නකප්පු ස්වාමිපුරුෂයාට ඒ වගේම පානම පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලොව ගිය එස් සුදුමැණිකා සහෝදරියට එස් රන්නකප්පු සහෝදරයාට ඒ වගේම මව් දෙපාර්ශවයේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ට ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ සුදුබණ්ඩා කාන්ති පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ වගේම දරුමුණුපුරු මිනිපිරියන්ටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපි හැමදෙනා කෙරෙහි අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා.
සාදු සාදු සාදු. ඉතින් අද සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ අඹරුක් සෙවන පානම බටහිර පානම පොතුවිල් හරහා යන ලිපිනේ පදිංචි සුදුබණ්ඩා කාන්ති පින්වන්ත මෑණියන් ඇතුළු ඒ පින්වන්ත දූදරු පිරිස. ඒ හැමදෙනාමත් පින ඇති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න දැන් ඔබට අවස්ථාව උදා වෙලා තිබෙනවා. 0.71 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුවම විනිශ්චය සදාගෙන ඒ සිරිපාපියුම පාමුල ජීවිතය සකස් කරගන්න වමනා වෙනවා කියන කරුණ මේ මොහොතේ ඔබේ හදවතේ ඔබට කොඳුරනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබට ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.